समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कनगवा सुगत भावना मध्यस्थानाधिकारी अपे सहोदर अतिपूजनीय श्रद्धावास स्वामींद्रयानंद वහන්සේගෙන් අවසරයි කාරුණික ගුණවත් පින්වතුනි අද ඔබ හැම කෙනෙක්ම මේ වෙලාවේ බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සූදානම් වෙන්නේ තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් ඇහුම්කම් දෙන්න අද මේ පින්කම සිද්ධ කරන මගේ බොහෝම පැරණි හිතවත් ව්‍යාපාරික මහත්මයෙක් වන පෙචින්තක ගණේගොඩ මැතිතුමා මේ පින්කම කරලා දෙන්න කියලා අපෙන් ඉල්ලා සිටියේ පසුගිය 7 වෙනිදාට. මොකද හේතුව ඒ මහත්මාණන්ගෙත් නාලිකා ගණේගොඩ මහත්මිනියගෙත් විවාහ ජීවිතයට පත් වෙලා අවුරුදු 20ක් සම්පූර්ණ වීම ජුනි මාසේ 7 වෙනිදාට යෙදී තිබුණේ. ඉතින් මේ දෙපළ ඒ අරමුණු කරගෙන මනින්දු සක්කිදු රිසිදු කියන ආදරණීය පුතාලා තුන් දෙනාට ආශිර්වාද කරන්නත් one unity පවුලේ එකමුතුවක් තියෙනවා. ඒ සමිතියේ සියලු දෙනාටත් HHCO හෙල්මට් ආයතනයේ ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරයක් HHCO හෙල්මට් ආයතනය. ඒ ආයතනයේ කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම ආශිර්වාද කිරීමත් මේ උතුම් පින්කමේදී අපේක්ෂා කරනවා. ඒ වගේම එතුමා විශේෂයෙන්ම සිහිපත් කරලා තිබෙනවා ජුනි 7 වෙනිදාට යෙදුණු අපේ ජන්මදිනයට ආශිර්වාද කිරීමත් එතුමාගේ තව එක අරමුණක් බලාපොරොත්තුවක් කියලා. දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරමින් වසංගතයෙන් පීඩාවට පත්වෙච්ච ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් අද අපේ චින්තක මැතිතුමාගෙත් එම මැතිණියගෙත් මේ උතුම් පින්කමේ මූලික අරමුණ. ඒ දෙපළ අපි දැන හඳුනාගෙන විශාල කාලයක් ගත වෙනවා අවුරුදු අවමයෙන් අවුරුදු 5ක් 6ක්වත් වෙනවා ලංකාවේ ව්‍යවසායකයෙක් විදියට අපේ දේශීය ව්‍යවසායකයෙක් විදියට තමන්ගේ නිර්මාණයක් තමන්ගේ නිෂ්පාදනයක් රටට දායක කරනවා. ඒ විතරකුත් නෙමෙයි එතුමන් විශාල පිරිසකට වෘත්තියක් කරගන්නට අවකාශය උදා කරලා තිබෙනවා. විශාල පිරිසකගේ ජීවිත රකින්න නිෂ්පාදනයක් ලංකාවෙම සිද්ධ කරනවා. ඉතින් HHCO හෙල්මට් ආයතනයේ අධිපතිතුමාගෙත් එම මැතිණියගෙත් විවාහ ජීවිතයට 20 අවුරුද්දක් සම්පූර්ණ වීම නිමිති කරගෙන දරුවෝ තුන් දෙනාටත් ඔබ දෙපළටත් සෙත්පතලා විශේෂයෙන් මේ පින්කම කරලා දෙන්න ලැබීම ගැන අප ඊටාම සතුටු වෙනවා. අපි පින්කම් විශාල ප්‍රමාණයක් එකතු වී අපිව වැඩම කරවාගෙන සිත කළා. ඒ ඇත්ත මුල් වෙලා කරපු කටින වස්ත්‍ර පූජා පින්කම්. ඒ වගේම ආයතනය ආරම්භ කරාට පස්සේ අලුත් ස්ථානයක විශේෂ ධර්මදේශනාමය පින්කම් යදී බොහෝ පින් කටයුතු වලට චින්තක මැතිතුමාගේ මැතිණියගේ දරුවන්ගේ දායකත්වයෙන් සහසම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් අපි සතුටු වෙනවා අද පින්කම කරලා දෙන්න ලැබීම ගැන.
ඉතින් අපේ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස හැමදාම අලුතින් ධර්ම කරුණක් ඉගෙන ගන්න, තමන්ගේ ඥාණය, තමන්ගේ දැක්ම දියුණු පවුණු කරගන්න. ඒ වගේම ඒ විතරකුත් නෙමෙයි, තවත් අතකින් ගත්තට පස්සේදී නොඇසූ දේ ඉගෙන ගන්න වගේම අහලා දැනුවත්ව ඉන්න දහම් කරුණු තව හොඳට තේරුම් ගන්න සරලව සිද්ධ කෙරෙන මේ දේශනා මාලාවට මේ වසංගත කාලයේ සමහර අය හැමදාම සම්බන්ධ වෙනවා. නමුත් අනෙක් අයත් පුළුවන් වෙලාවට බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ හරි එහෙමත් නැත්නම් බුද්ධ පුතුන් YouTube නාලිකාව සමග එකතු වෙලා ඒ ඔස්සේ හරි ලංකාවේ සහ විදේශ රටවල් වල ඉන්න අපේ පින්වත් පිරිස දසදහස් සංඛ්‍යාත පිරිසක් එක් දේශනාවක් සිද්ධ කළාට පස්සේ ශ්‍රවණය කරන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. ඒක අපටත් විශාල ආධ්‍යාත්මික නිරාමිස ප්‍රීතියක්, නිරාමිස සතුටක් ගෙනල්ලා දෙන කාරණයක්. අපි තේරුම් ගත්ත චූටි දෙයක් හරි ඔබත් එක්ක මේ විදියට බෙදා හදා ගන්න මේ දුෂ්කර කාලේ පුළුවන් වීම. නැත්තම් අවුරුදු 15ක් විතර එක දිගටම හැම හැන්දෑවකම ලෙඩක් දුකක් නොතිබුණා නම් මා යම් කිසි ගමකට ගිහිල්ලා ධර්මදේශනාවක් පැවැත්වුවා. ගෙදරක හෝ පන්සලක හෝ කොයි බහරි තැනක දේශනාවක් අනිවාර්යෙන් පහුගිය අවුරුදු 15 පැවැත්වුවා. නමුත් මේ ඇතිවෙච්ච තත්වයක් එක්ක මේ වගේ sannivedana මාධ්‍ය උපකාර කරගෙන හරි ඔබත් එක්ක ටික වෙලාවක් පුළුවන් දවසට මටත් විවේක තියෙන විදියට දහම් කතාවක නියැලෙන්න ලැබීම අපිත් නිරාමිස සතුටක් විඳිනවා එයින්. ඒ විතරකුත් නෙමෙයි, බොහෝ දෙනෙක් තමන්ගේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරගන්නට මේ වෙලාවේ පන්සලේ සායනහන්සලා වඩම්මල බණ දේශනා කරන්නට බැරි නිසා, පිරිස් එක්රැස් වෙන්න බැරි නිසා අපට ආරාධනා කරලා ආරණිකේතන භික්ෂු මුත්පෝණු මධ්‍යස්ථානයේ සායනහන්සලට දම්පැන් සකසා ගන්නට ප්‍රත්‍ය පහසුකම් සූදානම් කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ විදියට ධර්ම දේශනා අඛණ්ඩවම සිද්ධ කරනවා. ඇත්තටම මට විවේකය නැති නිසා තමයි, නැතිනම් දවසට ධර්ම දේශනා 2-3ක් වුණත් සිද්ධ කරන්නට විවිධ පින්වතුන්ලා ඇරියුම් සිද්ධ කරනවා. නමුත් අපි කනගාටු වෙනවා ඒ හැම දෙනාගේම ආරාධනා ඉෂ්ට කරලා දෙන්න අවස්ථාවක් නොලැබීම ගැන. මොකද මමත් තාම අමාරු භාෂාවක් ජපානයේ ඉගෙන ගනිමින් ඉන්නේ. ජපන් භාෂාව ගොඩාක් මහන්සි වෙන්න ඕනි, ගොඩක් පාඩම් කරන්න ඕනි. ඒ නිසා හැමෝටම මේ අවස්ථාව ලබා දෙන්න නොහැකි වීම ඒ ඉල්ලන දිනවලදී පැත්තටම කනගාටු වෙනවා. නමුත් ඔබ ශ්‍රද්ධාවෙන් සතුටින් අදත් බණ අහන්න ඇවිල්ලා තිබෙනවා. ඉතින් අපි අද කතා කරනවා, දැන් කාට හරි Tamanට දුක හිතුනම කොයි වගේ අය එක්කද පැමිණි දුකක් කිව යුත්තේ සහ නොකිව යුත්තේ කියන එක ගැන පොඩි හරි අවබෝධයක් ඔබත් එක්ක ධර්මානුකූලව දියුණු කරගන්න එක, සාකච්ඡා කරන එක හොඳයි කියලා මම කල්පනා කළා. ඒකට හොඳ පදනමක් අපිට සපයනවා සුපුරුදු පරිදි බුද්ධ නීති සංග්‍රහයේ එන ඒ උතුම් ධර්ම මාතෘකා. අපේ රේරුකාණේ මහා ස්වාමින් වහන්සේට බොහෝම පිං සිද්ධ වෙන දෙයක්. උන්වහන්සේ මේ ග්‍රන්ථයක් නෙමෙයි, ග්‍රන්ථ රත්නයක් මේ විදියට සකසලා තැබීම. ඒ නිසා අද විශාල ධර්ම මාතෘකා ගණනාවක්, අත්‍යවශ්‍යම ධර්ම කරුණු අපි එයින් තෝරාගෙන තමයි ඔබත් එක්ක මේ විදියට සාකච්ඡා කරන්නේ. හැමෝම සතුටු වෙනවා, හැමෝම දෙයක් අලුතින් ඉගෙන ගන්නවා, හැමෝම දන්න දේවල් තව දුරටත් දියුණු කර ගන්නවා. ඉතින් අද අපේ මේ සාකච්ඡාවේදී කතා කරනවා පැමිණි දුකක් කිව යුතු කාටද කියන එක ගැන. දුක කියන ධර්මතාවය අපි හැම දිනාටම පොදු
ධර්මතාවයක්. දුක කියන ධර්මතාවයෙන් නිදහස් වෙච්ච කෙනෙක් නම් ඒ මානසික දුක් වලින් නිදහස් වෙච්ච මහරහතන් වහන්සේලා පිරිනුවම් පානකම් උන්වහන්සේලා මනසින් දුක් විඳින්නේ නැහැ. නමුත් කායික වේදනාවන් උන්වහන්සේලටත් අනිවාර්යයෙන්ම තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේටත් කායික වේදනාවන් තිබුණා. භාග්‍යවතුන් වහන්සේ සමහර ශ්‍රාවකයෝ අසනීප වෙලා කායික වේදනාවෙන් පීඩා විඳිනකොට උන්වහන්සේ වඩිනවා ඒ රෝගී වෙච්ච භික්ෂූන් හමුවට ගිහිල්ලා අහනවා කොහොමද ඔබගේ රෝගය වැඩි වෙනවද? බාල්හා මේ දුක්ඛ වේදනා පටික්කමන්ති දුක් වේදනාවන් වැඩිවීමක්ද තියෙන්නේ? ඉක්ම යෑමක්ද නැතිවී යාමක්ද අඩුවීමක්ද අභික්කමන්ති? මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ මහරහත් භාවයට පත් වෙලා ඉඳපු ශ්‍රාවකයින්ගෙන් පවා විමසපු අවස්ථා පෙළ දහමේ අපිට හමු වෙනවා. ඒකෙන් පේනවා මහරහතන් වහන්සේලා වුණත් රෝගී වුණාම විවිධ කායික දුක් වේදනාවන්ගෙන් පීඩා විඳින බව. භාග්‍යවතුන් වහන්සේ එවැනි දෑ අත්විඳ බව නන්දක තෙරුන් එක වෙලාවක දේශනාවක් කරනවා. ඒ දේශනාව අතරතුර භාග්‍යවතුන් වහන්සේ ඒ ධම්සභා මණ්ඩපය තිබුණු සෙනසුනට වැඩම කරනවා. එතකොට බණ දේශනාව පැවැත්වෙමින් තිබෙන නිසා භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ වැඩම කරපු බව අඟවන්නේ නැහැ. ඒ දේශනාව අවසානයේ භාග්‍යවතුන් වහන්සේ නන්දක තෙරුන්ට බොහෝම ප්‍රශංසා කරනවා. තාම උතුම් උසස් දේශනාවක් සිද්ධ කරා කියලා. ඒ විතරකුත් නෙමෙයි. උන්වහන්සේ අවසානයේ සඳහන් කරනවා එය අහගෙන ඉඳලා ගොඩක් වෙලා සිටගෙනම පිටිම්මේ අගිලාහි මගේ පිටත් රිදෙනවා. එතකොට උන්වහන්සේට එහෙම දිගු කාලීන පිටේ අමාරුවක් පිටකොන්දේ අමාරුවක් තිබුණු බව විවිධ තැන්වල සඳහන් වෙනවා. හිසේ රුදාවක් තිබුණු බව. එතකොට එවැනි කායික වේදනා මහරහතන් වහන්සේලා බවට පත් උනත් බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් උනත් පිරිනුවම් පානකම් ඒ උත්තමයින්ටත් තියෙනවා. එතකොට දුක කියන එකෙන් මානසිකව නිදහස් වෙනවා බුදු බවට පත් වෙනකොට. රහත් භාවයට පත් වෙනකොට කෙලෙස් නිසා හටගන්න දුක් වලින්. හැබැයි අපි අවබෝධ කරගත යුතු දේ තමයි උන්වහන්සේලා පිරිනුවම් පානකම් කායිකව උන්වහන්සේලා අත්විඳින දුක් වේදනාවන් ඒ විදියටම අත්විඳින බව. ඒ අපිට භාග්‍යවතුන් වහන්සේගේ චරිතය දෙස බැලුවත් උතුම් මහරහතන් වහන්සේලා අත්විඳ තත්වයන් දෙස බැලුවත් අපිට සනාත වෙන තාම වටින කරුණක්. එතකොට දුක් විඳීම කියන එක කාටත් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙකු සමග කායිකව තිබෙන දුකක් බෙදා ගන්නට උත්සාහ දරනවා. මානසිකව තියෙන දුකත් වේදනාවත් දෝමනස්සයත් බෙදා හදා ගන්න කෙලෙස් සහිත සත්වයා කැමති. ඒක ඇත්ත වශයෙන්ම හොඳ ක්‍රමයක්. කෙනෙකු දුක් විඳිනවා නම් මනසින් පීඩා විඳිනවා නම් දොම්නසින් නම් අකණ්ඩව ඉන්නේ විඳවමින් නම් ඉන්නේ අනිවාර්යයෙන්ම ඔබ එය තව කෙනෙකු සමග බෙදා හදා ගැනීම තව කෙනෙකුට එය සංනිවේදනය කිරීම ඔබේ පීඩාව ඔබේ වේදනාව ඔබේ අසහනය ඔබට තිබෙන නොසන්සුන්තාවය ඒ ගැන යමක් තව කෙනෙකු හා සමග බෙදා හදා ගැනීම සංනිවේදනය කිරීම සාකච්ඡා කිරීම හරිම වටිනවා. ගෘහස්ත ජීවිත ගත කරන අයට එකිනෙකාට ඇතිවෙන පීඩාවන් තිබෙනවා.
ව්‍යාපාරිකයෙක් ලෙස චින්තක මහත්මයා කටයුතු කරද්දී ගෘහණියක් ලෙස දරුවෝ තිදෙනා හදා වඩාගෙන එම නෝනා මහත්මිනිය කටයුතු කරද්දී ඔබලාට මානසිකව පීඩායින්ට පුළුවන්. චිත්ත පීඩාවන් ඇති වෙන්න පුළුවන්. මානසික වේදනා, නොරිස්සුම්කම්, අසහනයන් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් කීම, සාකච්ඡා කිරීම, සංනිවේදනය කිරීම එක්තරා විදියකට ගත්තොත් අපේ අපේ ඇඟේ ඇතුලේ විසක් තියෙනවා නම් පැරණි මේ සිංහල වෛද්‍යවරු වෙදකම් කරන ආයුර්වේද වෛද්‍යවරු කරන එකක් තමයි බෙහෙත් දෙන්න කලින් වමන කරන්ට සලස්සනවා. නැත්තම් බඩ විරේක කරනවානේ. ඒ ඇතුලේ තියෙන දෙය එළියට දාන්න සලස්සනවා. වමන කර්මයකින් හෝ විරේක කර්මයකින් විරේක කිරීමේ ක්‍රියාවකින් වමන කිරීමේ ක්‍රියාවකින් ඇතුලේ තියෙන විස ටික එළියට දම්මනවා. ඉතින් ඇත්තටම කෙනෙකුට දුක්ඛ දෝමනස්සයක් මනසේ පවතිනව නම් ඒ තනත්තා හෝ තනත්තිය ඒ දිගින් දිගටම තියාගෙන හංගගෙන තනිවම ඉඳීම නොකළ යුතු දෙයක්. කහරිම භයානක දෙයක්. මම මේ ජීවත් වෙන ජපානයේ කියන රටේ මේ ළමයි හදනකොට ඒ ළමයින්ගේ පෞරුෂය දියුණු කරන්න ඒගොල්ලෝ උපායක් විදියට පුංචි කාලේ ඉඳලම ළමයින්ට තමන්ගේ වගකීම තමන්ට පැවරෙන බව දැඩි ලෙස ඒත්තු ගන්නනවා. ඒද සෑම ක්‍රියාවකටම ස්වාධීනව ඒ ළමයා පොළඹවන්න යොමු කරන්න මේ රටේ අධ්‍යාපන ක්‍රමය සමාජ සංස්කෘතිය විසින් කටයුතු කරනවා. එතකොට මෙහි තිබෙන ඒ සාධනීය පැත්ත ඒ නිසා ඉතාම හොඳ ප්‍රශ්නවලට අත්දැකීම් වලට තමන්ම මූණ දීගෙන ලොකු මහත් වෙන පිරිසක් මේ ජපානයේ සමාජය තුළ අපිට දැක ගන්නට ලැබෙනවා. මේ අධ්‍යාපනයෙන් එහෙම ස්වාධීන පුරවැසියෙක් නිර්මාණය වෙනවා. නිදහස් පුරවැසියෙක් නිර්මාණය වෙනවා. ඊටාම අල්ප වශයෙන් අනික් අය මත යැපෙන බහුල වශයෙන් ස්වාධීනවම තමන්ගේ සාර්ථකත්වයේ උදා කරගන්න හැම දෙයක්ම තමන්ගේ දේවල් තමන් කරගන්න කැප වෙන පිරිසක් මේ රට තුල නිර්මාණය වෙනවා. නමුත් එහි හොඳ පැත්තක් වගේම අර ඕනම හොඳ එකක නරකක් තියෙනවා වගේ මෙහි යම්කිසි නරක පැත්තකුත් තිබෙනවා. මේ ඇති කරන ආකල්පය මේ තමන්ගේ ප්‍රශ්නේ තමන් විසඳ ගන්න ඕන කියන ආකල්පය නිසා බොහෝ දෙනෙක් පාසල් වලදී ළමා කාලේදී විශේෂයෙන්ම නැත්නම් තරුණ කාලේ වැඩ කරන තැන්වලදී අර සමහර අයගේ සිත කරන අපි කියන්නේ බුලින් කියලා කියන්නේ නේද? ඒ එවැනි මේ දැන් ඔය සයිබර් බුලින් ඒ විදිහට තියෙනවනේ විවිධ හිංසන ක්‍රියාකාරකම් අනෙක් අයට වද දෙන, කරදර කරන, පීඩා කරන, කොන් කරන ඒ වගේම මේ සමාජෙත් හරියට තියෙනවා. මේ සමාජයේත් එහෙම ඒවා නැත්තේ නෑ. පාට මත එවැනි පීඩා විඳිනවා සමහර තැන්වලදී. ඒ වගේම ශාරීරික වෙනස්කම් මත එවැනි පීඩාවන් කරන වෙලාවල් තිබෙනවා. ඒ වගේම දක්ෂයෙකුට ඊර්ෂ්‍යාකාරීව පීඩා කරන වෙලාවල් තිබෙනවා. මේ පාසල් පද්ධතිය ඇතුළේ තිබෙනවා. ලංකාවේ තිබෙන බව අපි කොහොමද දන්නවා? අපි ඒක විවෘතවම තේරුම් අරගෙන තිබෙනවා. මේ රටවල් වලත් එහෙම ඒවා තියෙනවා. ඒ බුලින් කියන එකනේ. ඒක තදට පවතිනවා. දැන් අර ළමයින්ට ඔළුවට දාලා තිබෙන නිසා තමන්ගේ ප්‍රශ්නය තමන් විසඳාගත යුතුයි කියලා මේ රට තුල සියදිවි නසා ගැනීමේ ප්‍රමාණය බොහෝම නරක විදියට මේ රටේ ඉහළ ගිහිල්ලා තියෙනවා.
මට අපේ අජිත් තිංගුරංගල මහත්මයාණන් මේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ කැපකරු දායක මහත්මයෙක්. එතුමා මට එක මේ වාර්තාවක් ගෙනවිල්ලා දුන්නා කියවන්න. මේ රටේ වාර්ෂිකව ඔවුන් ඉදිරිපත් කරන කොච්චර සියදි විනාශා ගන්නවද කියලා. සමහර වසරවලදී එය 20-30,000 වගේ විශාල අංක වලට ගමන් කරලා තිබෙනවා. හැබැයි කෝටි 22ක් ඉන්න විශාල ජනගහනයක් ඉන්න රටක්. නමුත් එවැනි විශාල පිරිසක් සියදි විනාශා ගන්න තත්වයක් ඇති වෙන හේතු අතර එකක් තමයි එකම හේතුව කියලා කියන්න බෑ. එකක් තමයි තනිවම තමන්ගේ ප්‍රශ්නය එක්ක ගැටිලා ඔට්ටු වෙලා බැරිම තැන ඒගොල්ලොම තීරණය කරනවා මේකට තියෙන විකල්පය සියදි විනාශා ගැනීම කියලා. දැන් ඔය අපේ අනෙක් සේනාසනය අපේ සුදම්ම සාහිණහන්සේගේ අනිත් සේනාසනය ප්‍රධාන සේනාසනය පවතින්නේ ෆුජි වල සිෂෝකා දිස්ත්‍රික්කයේ ෆුජි කියන පළාතේ. ෆුජි කන්ද ගැන ඔබ අහලා තියෙනවා, පින්තූරු දකිනවා, මුළු ජපානයේ සංකේතයක් විදියට තියෙන මේ ෆුජි කන්දේ ආශ්‍රිතව එක පළාතක්, එක වනාන්තරයක් තිබෙනවා. ඒ වනාන්තරය අඳුනගෙන තිබෙන්නෙම දිගු කලක් තිස්සේ බොහෝ දෙනෙක් තනිවම ඇවිල්ලා සියදි විනාශා ගන්න හෝ කණ්ඩායම් විදියට එක්කෙනා දෙන්න එකතු වෙලා ඇවිල්ලා සියදි විනාශා ගන්න තෝරාගෙන තිබෙන වනාන්තරයක් ලෙස එක කොටසක් මට සාහිණහන්ස පෙන්වුවා. මෙන්න මේ හරිය තමයි ඒ සියදි විනාශා ගැනීම දකින්න ලැබෙන්නේ කියලා වැඩිපුර. එතකොට එවැනි තත්වයකට මිනිසුන් ගමන් කරන්නේ තමන්ගේ ඇතුලේ පවතින ප්‍රශ්න, දුක් වේදනා, පීඩා තමන්ම තනියම විසඳ ගන්න උත්සාහ කරලා ඒ උත්සාහයේදී තමන් අසාර්ථක වෙනකොට කල්පනා කරනවා මීට වඩා ජීවිතය නවතා දැමීම හොඳයි කියලා. එතකොට අපිට පේනවා ඒක නරක තත්වයක්. කියන්නේ කෙනෙකුට තමන්ගේ දුක කියන්න තැනක් නැති වුණොත්, දුක කියන්න කෙනෙක් නැති වුණොත්, දුක බෙදා හදා ගන්න කෙනෙක් නැති වුණොත් සියදි විනාශා ගැනීම කරා උනත් ගමන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ ලෝකේ වැඩිපුරම දුක් විඳින්නේ කාන්තාවෝ කියලා. ඇත්ත කාන්තාවෝ ගොඩාක් පිරිමි අයගේ කායික හිංසාවලට, මානසික හිංසාවලට ගොදුරු වෙනවා. ඒක යථාර්ථයක්, ඒක ඇත්තක්, ඒක බොරුවක් නෙමෙයි. බොහෝ තැන්වල එහෙම පීඩාවන්ට කාන්තාවෝ ගොදුරු වෙනවා පිරිමින්ගේ පීඩාවලට. දැන් ලංකාවේ අපේ රටෙත් ඒ තත්වය ඊටාම දැඩි ලෙස තිබෙනවා. පිරිමියා විසින් පීඩාවට ලක් කරන දුක් විඳින බොහෝ කාන්තාවෝ ඉන්නවා ඒ පීඩා නිසා. ඔය බොහෝ දෙනෙක් මැද පෙරදිග වගේ රටවල් වලට මොන දුකක් විඳගෙන හරි ගිහිල්ලා ඉන්න රැකිරක්ෂාවක් හොයාගෙන ඒක කරමින් ජීවත් වෙන්න තීරණ ගන්නට බලපාපු මානසික කාරණා අතර එකක් තමයි මේ හිංසාකාරී පිරිමියාගෙන් ගැලවිලා ඉන්න තියෙන ක්‍රමයක් ලෙස. බොහෝ අය හිතන්නේ සල්ලි වලට විතරයි, සල්ලි කියක් හරි හොයාගන්න විතරයි යන්නේ කියලා. නෑ. සමහර වෙලාවට තාම දුෂ්කර කිසිම අධ්‍යාපනයක් නැති අහිංසක කාන්තාවෝ, අම්මලා බොහෝ දුක් විඳගෙන ඒ මැද පෙරදිග කලාපයේ විශේෂයෙන් වෘත්තීන්ට යන්නේ හිංසාකාරී වද දෙන පිරිමියාගෙන් ගැලවෙන්න තිබෙන එක ක්‍රමයක් ලෙස. ඒකේ තව ප්‍රශ්න තියෙන්න පුළුවන්. සල්ලි නැතිකම, දරුවන්ට උගන්වන්න ඕනකම, ඒ ආදී හේතුත් තියෙනවා. නමුත් එකක් අරක තමන්ට නිදහස් මිනිස්සෙක් ලෙස සැනසille ඉන්න නැතිකම. හැබැයි තත්වය එසේ වුණත් ලංකාවේ
මානසික පීඩා නිසා වාර්ෂිකව සියදිවි නසා ගන්න අය ලිංගිකත්වයේ මත බෙදුවොත්, ජෙන්ඩර් කියන එක මත බෙදුවොත් වැඩි ප්‍රමාණයක් සියදිවි නසාගෙන තියෙන්නේ පිරිමි අය. ඒකටත් මනෝවිද්‍යාව පිළිබඳව ඒ ශාස්ත්‍රයේ පර්යේෂණ කරන අය, විශේෂයෙන්ම ඔය මානසික උපදේශනය පිළිබඳව ඒ ශාස්ත්‍රයේ පර්යේෂණය කරන වෛද්‍යවරු සහ ඒ මානසික උපදේශකවරු හොයාගෙන තිබෙන දෙයක් තමයි එහෙම පිරිමි අය වැඩි ප්‍රමාණයක් සියදිවි නසාගෙන තිබෙන්නේ තමන්ගේ ප්‍රශ්න ඔවුන් තනියම ඇතුලේ තියාගෙන ඉඳලා තනිවම ස්ට්‍රගල් කරමින් ඇතුලෙන් විඳවමින් ඉඳලා උත්තරයක් තමන් ඇතුලෙන් හොයාගන්න බැරි වුණාම ඒක තා එක්කෙනෙක් එක්ක බෙදා ගැනීමටත් අකමැති වීම ඇතුලේ ඒගොල්ලෝ සියදිවි නසා ගන්නට පෙළඹෙනවා කියන එක. කාන්තාවට වඩා ඒක සාපේක්ෂව වැඩි ලංකාවේ පිරිමි අයගේ. ඒක මං හිතනවා ලෝකෙත් ප්‍රවණතාවයක් විදියට ඇති කියලා. කාන්තාව ගොඩාක් දුක් විඳිනවා, ගොඩාක් මානසික පීඩා විඳිනවා. හැබැයි ඔවුන් අඩුම දරුවෝ එක්ක හරි චුට්ටක් බෙදා ගන්නවා. යාළුවෙක් එක්ක හරි කියනවා. ඊළඟට ගත්තහම ආගමික ස්ථානයකට ගිහිල්ලා බෝධියක් ගාව හරි, කතෝලිකෙක් නම් ජීසස් ගාව හරි ගොඩක් වෙලාවට මේ තමන්ගේ ඇතුලේ විඳවන දේ එළියට දානවා. ඒක හොඳ දෙයක්. ඒ හින්දා අර සියදිවි නසා ගැනීම වගේ දැඩි මානසිකත්වයක් ආපු වෙලාවට උනත් එය මගහරවා ගන්නට, නැවත ජීවත් වෙන්න බලාපොරොත්තුවක් හදාගන්න බොහෝ වෙලාවට කාන්තාවන්ට අවශ්‍ය පදනම හම්බ වෙලා තිබෙනවා. නමුත් පිරිමි අය තනියම විඳෝන පිරිසක්. හරියට තනියවම ඇතුලෙන් තමන් එක්කම ගැටිලා ප්‍රශ්නයක රණ්ඩු වෙලා තේරුම් ගන්න උත්සාහ කළා උත්තර හොයලා ඔවුන් සියදිවි නසා ගන්න වෙලාව ප්‍රමාණය ගොඩක් වැඩි. ඒ හින්දා මට මේ පූර්විකාවක් කළේ මේ මාතෘකාවට, මේ පවතින පසුබිම මොකක්ද කියලා. ඒ හින්දා ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා, තුන් බුදුබණ පද තුල අපට පැහැදිලි කරලා තිබෙනවා, ඔබට දුකක් තියෙනවා නම් ඒක ඔබ බෙදා හදා ගන්න කියලා. ඒක ඔබ අනිකා එක්ක කියන්න කියලා. ඒක අනිකාට sannivedanaya කරන්න කියලා. හැබැයි ඒකට පදනමක් කියනවානේ. අපි බලමු භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උතුම් ගාථා ධර්මයක්. යෝ තස්ස දුක්ඛ ජාතස්ස ඒකන්තම්පි භාසතෝ විප්පමෝචය ධම්මේන කාමං තස්ස පවේදයේ. දුකට පැමිණියා වූ ඔබගේ දුක කී කල්හි යමෙක් ඉන් කොටසක්වත් පහ කෙරේ නම් ඔහුට ඒ දුක කියතොත් කියන්නේය. හොඳ උපදේශයක් භාග්‍යවතුන් වහන්සේ දෙනවා. මොකක්ද ලබා දෙන උපදේශය? ඔබට දුකක් තියෙනවා නම්, ඔබ මානසිකව විඳවනවා නම්, අඩුම ඒ දුක 100% දුරු කරන්නට සමත් කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒත් අඩුම දුකෙන් කොටසක් හරි, අර්ධයක් හරි, භාගයක් හරි ඒ කියන්නේ ඒක අඩු කරගන්න, දුරු කරගන්න, ඒ දුක දැනෙන සිතුවිලි නැති කරගන්න ඔබට උදව් කරන කෙනෙක් එක්ක ඔබ ඒ දුක කිව යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අපේ ධහමේ. බලන්න කොච්චර වටින උපදේශනයක්ද. කාටවත් සමහර විට අපේ දුක 100% නැති කරන්න බෑ. මොකද බාහිර පාර්ශවයකට ඒ කටයුත්ත 100% කිරීමේ හැකියාව නැහැ. ඒත් ඇතැම් විට
තමන්ට පවතින වේදනාවක්, තමන්ට පවතින දුකක්, තමන්ට පවතින පීඩාවක් සත්පුරුෂ කෙනෙක් එක්ක කිව්වොත් දුම ටිකක් හරි දුරු වෙලා යයි. කීමම දුරු වීමක්. කීමම යම් දුරකට හිත සැහැල්ලු වීමක්. කීම සමහර විට උත්තරේ තමයි අහන් ඉන්න කෙනෙක් හම්බ වෙන එක. මොකද බොහෝ අයට අහන් ඉන්නවත් කෙනෙක් නැහැ. උත්තර දෙන්න නෙමෙයි. අහන් ඉන්න කෙනෙක්වත් නැහැ. ඉතින් අහන් ඉන්න සූදානම් කෙනෙක් හරි ඔබට ඉන්නවා නම් ඒ ඔබ කරපු ලොකු භාග්යක්. විශාල පිනක්. ඔබේ දුක අඩුම අහන් ඉන්න කෙනෙක් ඉන්නවා. ඇත්තටම බොහෝ ප්‍රශ්න අහන් හිටියොත් කෙනෙකුට කියාගන්න ලැබුණොත් ඒ දුකෙන් භාගයක් විසඳිලා යනවා. ඒක කියන්න ලැබිච්ච එකෙන් 50%ක් ඉවර වෙනවා කියන්න ලැබිච්ච එකෙන්. එහෙම තියෙන සමහර පීඩාවන්, සමහර වේදනාවක් කියාගන්න ලැබුණානේ කියන එක. එනිසා මම ඔබට මෙත් සිතින් කරුණාවෙන් යෝජනා කරනවා. ඔබ දුකෙන් තනිවම ඉන්න එපා. ඔබ වේදනාව විඳ තනිවම ඉන්න එපා. ඔබ පීඩා විඳ තනිවම ඉන්න එපා. කාමරේ වහගන්න යන්න එපා. හුදකලාව ගෙවන වෙලාව වැඩි කරන්න එපා. ඔබ පීඩා විඳින කාලෙකදී තමන්ට හිතවත් එක මිනිස්සෙක් හරි මේ ලෝකේ ඇති. එවැනි කෙනෙකුට ඔබේ ප්‍රශ්නය කියන්න. එවැනි කෙනෙකුට ඔබේ ප්‍රශ්නය කියන්න. සැමියෙකුට නම් බිරිඳට තමයි තමන්ගේ දෙයක් කියන්න වඩා පහසු. බිරිඳකට සැමියාට තමන්ගේ දෙයක් කියන්න වඩා පහසුයි. උත්සාහ කරන්න. සමහර වෙලාවට ඔවුන් ගාව ඒ ප්‍රශ්නය දිගහරින්නත් ලැජ්ජ හිතෙන්න පුළුවන්. නමුත් ඔබ කල්පනා කරන්න. දැන් තමන්ගේ බිරිඳ එක්ක කියන්න, තමන්ගේ සැමියා එක්ක කියන්න ලැජ්ජ වීම නිසා තමන් ඊට වඩා ගොඩාක් පීඩා විඳිනකොට ඒ පීඩාවේ ඊළඟ දිගුවක් ඔබ ආදරය කරන බිරිඳටත් ඔබ ආදරය කරන දරුවන්ටත් අනිවාර්යෙන් එනවා. මොකද ඔබ ප්‍රශ්නෙක ඉන්නවා කියන්නේ. ඔබ විඳවනවා කියන්නේ. ඔබේ බිරිඳ මගහැරෙන්න පටන් ගන්නවා. ඔබේ සැමියා මගහැරෙන්න පටන් ගන්නවා. ඔබේ දරුවා මගහැරෙන්න පටන් ගන්නවා. ඔබට ඔවුන් කියන දේ ඇහෙන්නේ නැතු ඉන්නවා. මොකද ඔබ ඇතුලෙන් වෙන ප්‍රශ්නෙක ඉන්නේ. අනෙක් අය ඔබට කතා කරද්දී ඔබ වෙන ලෝකයකට යනවා. මොකද ඔබ ගොඩාක් ඇතුලෙන් වෙන සටනක්. ඔබේ ප්‍රශ්නයක් එක්ක. එහින්දා ඔබ ප්‍රශ්නේ හංගගෙන, ඔබ ප්‍රශ්නේ ඇතුලේ තියාගෙන තනිවම විඳවන්න එපා. කොච්චර අපහසුතාවක්, කොච්චර හිත ඔවුන් ගාව එය කියන එක ලැජ්ජාවක් ලෙස හිත ඔබට කිව්වත් ඔබ ඒ වෙලාවේදී කරන්න ඕන දේ තමයි මම මෙත් සිතින් යෝජනා කරනවා. ඒ අපහසුතාවයට වඩා වෙන්න පුළුවන් හානිය වැඩි නම් තනිවම හිත තුල ඒව හිර කරන් ඉඳීමෙන් ඒක තේරුම් ගන්න. ඔබ සමහර විට දේවල් නොකිය ඉන්නේ ආදරේ හින්දා අනිත් අයට. ඒගොල්ලොත් විඳවයි කියලා නෑ. සමහර විට ඔබට පේන්නේ නැති උත්තරයක් ඔබේ ප්‍රශ්නෙට අනිකට පේන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ ඇතුලේ හිර වෙලා ඉන්න කෙනා බොහෝ වෙලාවට ඒ හිරවීම ඇතුලේ පිළිතුරු දකින්නේ නැහැ. දැන් බලන්න අර කන්දක් මුදුනට නැගපු කෙනාට හාත්පස පේනවනේ. පබ්බ තට්ටෝව බුම්මට්ටේ. පර්වතයේ මුදුනට නැගපු කෙනාට පහළ මොකක්ද වෙන්නේ කියලා පේනවනේ. අපිට අර ශ්‍රීපාදේ කරුණා කරපු අය දන්නවා. ඒ උතුම් ශ්‍රීපාදයේ උඩමළුවට ගියාට පස්සේදී පහළ විශාල ප්‍රදේශයක් අපිට එක විට දැర్శණය වෙනවානේ. එක විට දැర్శණය වෙනවා. අන්න ඒ හින්දා අපේ ප්‍රශ්නෙන් එළියට ඇවිල්ලා අපේ ප්‍රශ්නේ දිහා බලන්න පුළුවන් නම් විශිෂ්ටයි. ඒත් ගොඩක් වෙලාවට අපි දුක් විඳිනකොට අපේ දුක සහ දුකට හේතුව අපිට පේන්නේ. තනිවම දුක අඳුනගත්තේ,
තනිවම දුකට හේතු අඳුනගත්තේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒකයි උන්වහන්සේට විතරක් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. අනෙක් සියලුම උත්තමයෝ මහරහතන් වහන්සේලා ඒ උත්තමය දුක අඳුනගත්තා. දුකට හේතු අඳුනගත්තා. දුකින් නිදහස් වීම අඳුනගත්තා. දුකින් නිදහස් වෙන මඟ අඳුනගත්තා. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ උපදේශනයෙන්, භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් උන්වහන්සේ විතරයි තනිවම ඒ දේ කරගත්තේ. අපි කවුරුත් දුකින් නිදහස් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට ප්‍රශ්නේ දිහා බලන්න පටන්ගෙන, හේතුව දිහා බලන්න පටන්ගෙන. එහින්දා අපි තවම ඇත්තටම තනිවම අපේ වේදනාවක හේතුව, දුකක හේතුව, දුම්නසක හේතුව වටහා ගන්න තරම් ඒ ප්‍රශ්නේ හිර වෙලා ඉඳිද්දි සමත් නොවෙන්න පුළුවන්. ඉතින් ඔබ ලැජ්ජ වෙන්න එපා. ඔබ ඔබේ ප්‍රශ්නේ අනිකා එක්ක කියන්න. ඔබගේ බෙරිඳ එක්ක, ඔබගේ සැමියා එක්ක. මේ ලෝකේ කවුරු වෙනස් වුණත් 99%ක්ම අම්මා ඔබට ඉන්නවා. අම්මා එක්ක 99%ක්ම. එකක් විවෘතයි නේ. එකක් විවෘතයි. එකක් නෙමෙයි ඕනම් 5ක් විතර විවෘත තියන්න පුළුවන්. 95%ක්ම කියලා. අම්මා ඉන්නවා. අම්මා එක්ක කතා කරන්න. තාත්තා එක්ක කතා කරන්න. ඒ වගේම උතුම් කල්යාණ මිත්‍රයෝ ඔබගේ බාහිර සමාජයේ එළියේ ගිහි පිරිසතුරින් සත්පුරුෂයෝ අඳුර ගන්න ලැබෙයි. එහෙම දුකක් කියන්න, වේදනාවක් කියන්න පැවිද්දෝ අතරින් එවැනි සත්පුරුෂයෝ අඳුන ගන්න ලැබෙයි. අද නම් වෘත්තීයමය මනෝ උපදේශකවරු විශාල ප්‍රමාණයක් ලංකාවෙත් ඉන්නවා, ලෝකෙත් ඉන්නවා. ඒගොල්ලෝ මනෝ විද්‍යාව හදාරලා ඒ මානසික සංකූලතා ඇතිවීම, බෙහෙත් ගන්න ඕන කොයි මට්ටමට, ඒ ඔක්කොම දැනුම සහිත විශාල උපදේශකවරු පිරිසක් ලංකාවේ බිහි වෙලා ඉන්නවා. ඔවුන් වොලන්ටියර් වැඩ කරනවා. ඒ වගේම ඔවුන් යම් කිසි මුදලක් අය කරලා හරි ඔවුන් අනෙක් අයට සේවයක් කරන එක විශාල සේවයක්. සමහර විට එවැනි කෙනෙකු හමු වෙච්ච එක නිසා ජීවිතේ බේරගත්තු අය ඉන්නවා. සියදිවි නසා ගැනීම දක්වාම ගිහිල්ලා ඒ තැනටම ගිහිල්ලා ආපිට හැරිච්ච අය ඉන්නවා හොඳ කල්යාණ මිත්‍ර උපදේශකෙක් නිසා. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා භාග්‍යවතුන් වහන්සේ වදාලේ ප්‍රශ්නේ 100%ක් විසඳ ගන්නට ඔබ ප්‍රශ්නේ කියන කෙනාගෙන් උපදේශයක් ලැබෙන එකක් නැහැ. උදව්වක් ලැබෙන එකක් නැහැ 100%ක් විසඳ ගන්නට. ඒත් අඩුම අඩක් හරි නිම කරගන්න. ප්‍රශ්නෙට අඩක් හරි උත්තර හොයාගන්න. ඔබට යම් කිසි කෙනෙකුට ඒ ප්‍රශ්නය කීමෙන් අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔබ තාම සිහි කල්පනාවෙන්, ඊටාම දැනුවත්ව ඔබ ඔබේ ප්‍රශ්නය කෙනෙකු එක්ක සාකච්ඡා කරන්නට යොමු වෙන්න, හිතේ හිර කරගෙන පීඩා විඳින්නේ නැතුව කියන එක ධර්මයට අනුව මම ඔබට යෝජනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ මේ විදියට ඊළඟට දේශනා කරනවා. දැන් සමහර වෙලාවට ප්‍රශ්න කියනකොට සතුරු සතුටු වෙනවා. අපේ දුක කියනකොට සතුරු සතුටු වෙන අවස්ථාවල් තියෙනවා. හිතවතුන් තමයි අපේ දුක ගැන කනගාටු වෙන්නේ. ඔය දෙකම හොඳ එකක් නෙමෙයි. අපි දුකෙන් ඉන්නවා කියලා අපිත් එක්ක දුක් වෙන එකවත්, අපි දුකෙන් ඉන්නවා කියලා අපේ හතුරු කරකම් කරන අය සතුටු වෙන එකවත්, ඒවා එච්චර අර්ථවත් දේවල් නෙමෙයි. දැන් ඔබ දුකෙන් ඉන්නවා දැකලා මම දුක් වුණා කියන එක අර්ථාන්විත දෙයක් වෙන්නේ නැහැ. ඒ ඇයි? මා කල යුත්තේ ඔබ ඉන්නේ දුකෙන් නම් ඔබට ඔබේ දුකට හේතුව අඳුනගෙන දුකින් ගැලවෙන්න උත්තරයක් හොයාගන්න බැරුව නම් ඉන්නේ. ඔබ මාගාව අඬවලපෙනවා නම් මා කල යුත්තේ ඔබ එක්ක හවුලේ අඬන එක නෙමෙයි. ඔබගේ ප්‍රශ්නේ හොඳින් අහන එක.
මට පුළුවන් විදියට ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන එක. ඒකයි මා කළ යුත්තේ. කොට ඔබ කෙනෙකුගේ දුක් වේදනාවක් අහන කෙනෙක් නම් ඔබ එයාට හිතවත් වෙන්න පුළුවන්. ඔබ එයාට හිතවත් උනත් ඔබත් ඒ ප්‍රශ්න එක්ක ගැටෙන කෙනෙක් වෙන්න එපා. දැන්ට එයා ඒ ප්‍රශ්න එක්ක ගැටෙමින් විඳවමින් බොහෝ පීඩා විඳිමින් ඉන්න හින්දා තමයි ඔබ ගාවට එන්නේ. ඔබත් එයාත් එක්ක අඬ වැළපි දුක බෙදා ගන්න කෙනෙකු වීම නෙමෙයි කල යුත්තේ. එහෙම හරි සහයෝගයක් දෙන එක නරකයි කියලා නෙමෙයි කියන්නේ. එතකොට අඳුම අනිත් කෙනාට හිතනවා මේ මිනිස්සයාට මං ගැන දුකක් හරි ඇති වුණා කියලා පොඩි හරි ජීවිත බලාපොරොත්තුවක් ඇති වෙනවා. හැබැයි ඒක නෙමෙයි බුද්ධිමත්ම දේ. ඔබ එයාගේ දුක අහන එක හරියට ඔබේ ළමයා ඔබේ දරුවා සමහර වෙලාවට අඬාගෙන ඇවිල්ලා එයා විඳින වේදනාවක් කායික අපහසුතාවයක් හෝ මානසිකව විඳවපු දෙයක් අඬා කියනවා. ඔබ ඇත්තටම කල යුත්තේ යාගේ කතාව පුළුවන් තරම් අහන එක. නැතු ඔබ එයා තුවාල වෙලා ඉන්නව හෝ එයා පීඩාවක ඉන්නව දැක්ක ගමන් ඔබ ළමයට වඩා අඬන්න පටන් ගත්තොත් ආදරෙන් තමයි. ඊට පස්සේ ළමයා තවත් බය වෙන්නත් පුළුවන්. සමහර විට දරුවෙක් එයාට ඒක වෙනම පීඩාවක් වෙන්න පුළුවන්. එයා ඉන්නේ ඔබ ගාවට උත්තරයක් හොයාගෙන. එතකොට ඔබ වැඩිහිටියෙක් විදියට ඒ ප්‍රශ්නෙන් පීඩා විඳින එක්කෙනාට නේ ප්‍රශ්නෙන් පීඩා විඳින එක්කෙනාට පුළුවන් තරම් සිහි කල්පනාවෙන් අහන් ඉඳලා උත්තර දීමයි කල යුත්තේ. නැත්තම් ඇත්තටම යම් කිසි කෙනෙකුගේ ප්‍රශ්නේ ඇහුනට පස්සේ එයාගේ හතුරුණන් සන්තෝෂ වෙනවානේ. අම්මෝ ලොකු දෙයක් එහෙම වෙලා කියලා යාට. හැබැයි ඔබ කරන්නේ කෙනෙකුගේ ප්‍රශ්නයකට පොඩ්ඩක් හරි උදව් නොකර හුදෙක් ඇඬීම විතර නම් හුදෙක් දුක් වීම විතර නම් අනික එක. ඒක එච්චර යහපත් හැසිරීමක් නෙමෙයි. එහෙනම් මම ඔබට යෝජනා කරනවා දුකේදී දුක් වෙනවා කියන අර්ථය අරගෙන ඒ අඬන අය එක්ක අඬමින් වැළපෙමින් ඉකිබිඳිමින් කටයුතු කිරීම වෙනුවට මහ වේදනාවකින් අඬමින් වැළපෙමින් ඔබ ගාව යමක් කියන කෙනාගේ කතාව සංයමයෙන් අහන් ඉන්න. හොඳින් අහන් ඉන්න. අන්තගාමී නොවි අහන් ඉන්න. ඔබේ ඒ කතාවේ ඔබ එක පැත්තක් අල්ලගන්නේ නැතුව මුළු කතාවම අහන්න. එයාට එයාගේ මුළු කතාවම ඔබගේ ගාව දිගහරින්න දෙන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඔහුට හෝ ඇයට පුංචි හරි මඟ පෙන්වීමක් කරන්න. මොකද ඇයට පේන්නේ නැති දෙයක්, ඔහුට පේන්නේ නැති දෙයක්. ඇයගේ ප්‍රශ්නේ පිළිතුරක් හොයාගන්න ක්‍රමයක් ඔබට පේන්න පුළුවන්. දැන් සමහර දේවල් වලට භාග්‍යවතුන් වහන්සේ ඇත්තටම පිළිතුරු දුන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කලේ එයාටම පිළිතුර හොයාගන්න ක්‍රමයක් දීපු එක. කිසා ගෞතමීගේ කතාව ඔබ හොඳට අහලා තියෙනවා. මියගිය දරුවා එයා මැරුණා කියලා පිළිගන්න සූදානම් නැතුව දරුවාගේ මලකඳ කරේ තියාගෙන කිසා කියන ඒ අම්මා වීදි ගානේ මගේ දරුවා කතා කරවන්න, මගේ දරුවා ජීවත් කරවන්න කියලා අඬ ඇවිදිනවා. කවුරුත් අහනවා නැගණිය නුඹට පිස්සුද කියලා. කවුරුත් ප්‍රතික්ෂේප කරනවා. හැබැයි එක මිනිස්සෙක් කිව්වා ඔව් නුඹට උදව් කරાવી. අන්න අතන තියෙන පන්සලේ බුදුහාමුදුරුවෝ ඉන්නවා. ගිහලා උන්වහන්සේ හමු වෙන්න. අය මරුණු දරුවත් කරේ තියාගෙන බුදුහාමුදුරුවෝ ගාවට දුවන් ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා
ස්වාමීනි මගේ දරුවා සුවපත් කරලා දෙන්න. මට ඉන්න එකම දරුවා. ගොඩාක් කල් බලන් ඉඳලා ඉපදිච්ච දරුවා. මගේ 50 සමානයි. මට සනීප කරලා දෙන්න. භාග්‍යවතුන් වහන්සේ කිව්වා ඔව් මට සනීප කරන්න පුළුවන්. හැබැයි ඔබ උදව් කරන්න ඕන. ඔබ ගිහිල්ලා අබ ටිකක් හොයාගෙන එන්න. ඇයට පුදුමනේ. ඇයට පුදුම සතුටක් නේ දැනුණා. බුදුහාමුදුරුවෝ පළවෙනි වතාවට බලාපොරොත්තුවක් දීපු කෙනෙක් පුතා සනීප කරලා දෙන්නම් කියලා. ඇය පුතත් කර ගහගෙනම දුවන්ට හැදුවා අබ හොයන්ට. භාග්‍යවතුන් වහන්සේ ඇයට කියනවා නැගණිය පොඩ්ඩක් ඉන්න. නැගණිය පොඩ්ඩක් ඉන්න. ඔබ ගිහිල්ලා නේ ඔබ ගිහිල්ලා අබ අරන් එන්න. හැබැයි කවුරුවත් මැරිච්ච නැති ගේකින්. කවුරුවත් මැරිච්ච නැති ගේකින් නේ. ඇය යනවා. බලාපොරොත්තු බින්ද වට ගන්නෙ නැහැ. ගයක් ගානේ යනවා. ගිහලා අබ ඉල්ලනවා. පුතා සනීප කරගන්න පුතාට බේතක් කරන්න කියලා. කවුරුත් අබ අරන් එනවා. අබ ටික ගෙනාවට පස්සේ අහනවා මේ ගෙදර කවුරු හරි මැරිලා තියෙද? හැමෝම කියනවා ජීවත් වෙන අයට වඩා මේ ගෙදර අපේ પરම්පරාවේ මැරිච්ච අයගේ ප්‍රමාණය වැඩි. ටික වෙලාවක් යනකොට ඇය ඉන්න මුලාව අඳුන ගන්නවා. අන්න සත්පුරුෂ උත්තමයා ගාවට දුක කියන්න ගියාම දුක තුලින් නිදහස් වෙන්න සත්පුරුෂයා උදව් කරන ක්‍රමය. පීඩා විඳින කෙනාගෙන්ම උත්තරේ ගන්නවා. ඒකට ඇයව යොදවනවා. බලන්න මගේ බුදුරජාණන් වහන්සේ කොච්චර ප්‍රඥාවන්තද කියලානේ. මොන තරම් උතුම් නුවණකින් යුක්තද කියලා මේ උතුමන් වහන්සේනේ. ඇය ගලවපු විදිය, ඒ අසිරිමත් ආකාරයනේ කොච්චර ලස්සනද කියලා. ඒක තමයි යහුම්කම් දෙන උපදේශකවරයෙකුගේ පරමාදර්ශය. හැම එකටම උත්තර උපදේශකයා කියන්නේ. උපදේශකවරයා හැම තිස්සෙම අනිත් කෙනාගේ දුක අහන කෙනා හැම තිස්සෙම එළියෙන් ඉඳන් ඒ දුක කියන කෙනාගේ ප්‍රශ්නේ අඳුන ගන්නවා. හේතු අඳුන ගන්නවා. උත්තරය අඳුන ගන්නවා. එයාට උත්තරය හොයාගන්න තියෙන ක්‍රමය අඳුන ගන්නවා. ඒක තමයි කියලා දෙන්නේ. එහෙනම් මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඔබ කාගේ හරි දුක අහන කෙනෙක් නම් ඔබ ඒකේ කොටස්කාරය වෙන්න එපා. ඔබ දුකෙන් ඉන්න කෙනත් එක්ක ඔබ විඳවන්න එපා. ඔබ ඇති කරගත යුත්තේ කරුණාව. ඔබ ඇති කරගත යුත්තේ අනුකම්පාව. ඔබ ඇති කරගත යුත්තේ මෛත්‍රිය. අහන් ඉන්න. ඒ කෙනාගේ ප්‍රශ්නයට උත්තරයක් හොයලා දෙන්න ඕන කියන උදාර කාරුණික සිතුවිල්ල, මෙයා දුකින් නිදහස් කරගන්න ඕන කියන උතුම් කරුණාවන්ත සිත තමයි ඔබ ඇති කරගත යුත්තේ. ඒක ඔබ කරොතින් හරියට ඔබ ඒක කරොතින් මතක තියාගන්න. අනිකාට උත්තරේ හොයාගන්න ඔබ උදව් කරා වෙනවා. සමහරට ඔබත් පැය භාගයක් විතර යත් එක්ක අඬන්න පුළුවන්. එයත් අඬනවා ඔබ ගාව කියලා. ඔබත් අඬනවා. ඒත් එයාගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඒක తాවකාලික සහනයක්. తాවකාලික සහන. ඒකත් හොඳයි. ඒකත් නරකයි කියලා මම කියන්නේ. ඒකත් හොඳයි. මොකද සමහරුන්ට කියලා අඬන්නවත් තැනක් නැහැ. අඩුම තව එක්කෙනෙක් හරි තමන් එක්ක අඬනවා, තමන් වෙනුවෙන් එක මිනිස්සෙක්ගේ ඇහි හරි කඳුලක් ආවා කියන එකනොත් යම්කිසි සහනයක් ලබන අය ඉන්නවා. එච්චරට ප්‍රශ්නෙන් විඳවන අය එහෙම අය ඉන්නවා. ඒ හින්දා ඔබ හැම වෙලාවකම කරුණාවන්ත වෙන්න. කරුණාවන්ත වෙන්න. දුක කියන කෙනෙක් වගේම දුක අහන කෙනෙක් ගෙත් ගුණාත්මක බව මම මේ දේශනාවේදී ඔබත් එක්ක මේ කතා කරන්නේ. දුක අහන කෙනාටත් යම් කිසි ආකාරයකට එයාගේ පැත්තෙන් දියුණු කරගත්තු ගුණ ටිකක්
අනිවාර්යෙන්ම තියෙන්න ඕන. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම කාලංච ඤත්වාන තථා විදස්ස මේදාවිනං ඒකමනං විදිත්වා අක්කේය තිප්පානි පරස්ස දීරෝ සංහං ගිරං අත්ත වතින් පමුංචේ අනුන් නුවණැත්තේ දුක කීමට සුදුසු කාලය දැනගෙන කියන ලබන අනේකා තමාහා සමසිත ඇති නුවණැතියෙකු බව දැනගෙන අනෙකෙකුට තමාගේ දුක කියන්නේය කියන කල්ලිදු අර්ථ සහිත වූ මොලොක් වචනයෙන් කියන්නේය. ඔය කියන්නේ බුද්ධිමත් කෙනෙක් තමන්ගේ ජීවිතයට පැමිණිච්ච දුකක් අනිකා එක්ක බෙදා හදා ගන්නකොට හැමතිස්සෙම කල්පනා කරනවා මේක කියන්න සුදුසු වෙලාව. යම් කිසි නුවණක් තියෙන කෙනා සාමාන්‍ය කෙනෙක් වගේ හැසිරෙන්නේ නැහැ. හැමෝම කිසා ගෝතමී වගේ පටාචාරා වගේ ඉන්නේ නැහැ. ඒක කාලයක් ප්‍රශ්නක පීඩා විඳින කෙනෙක් එයා යම් කිසි ආකාරයකට අවබෝධයකුත් ඒ ඔස්සේම ලබාගෙනත් තිබෙනවා. ඒ නිසා හැමතිස්සෙම නුවණැත්තා දුක කියන්ට තෝරගන්නේ එක්ක තමන්ට සමාන නුවණක් තියෙන කෙනෙක් නැත්නම් තමන්ට වඩා ඉහළ නුවණක් තියෙන කෙනෙක්. ඊළඟට පාරදී හම්බුණත් කියෝ ඉන්න දුක කියන්න ඥානවන්තයෝ හැන්නේ. ඒ විධිමත් තැනකදී විධිමත් වේලාවකදී ඒකට වේලාවක් ඉල්ලගෙන එහෙම තමයි කෙනෙකුට තමන්ගේ ප්‍රශ්නයක් කතා කරන්න පටන් ගන්න ඕන. ඒක ගෙදරක වුණත් හොඳයිනේ. ප්‍රශ්නයක් කතා කරන වෙලාවක් බිරිඳකට සැමියෙකුට තියෙන්න ඕන. දරුවෝ දෙමව්පියෝ අතර ප්‍රශ්නයක් කතා කරන වෙලාවක් තියෙන්න ඕන. එහෙම දෙයක් කතා කරන්න විවේකී මනසක් තියෙන වෙලාවක් වෙන්න ඕන. තමන් කතා කරන්න බලන් ඉන්න එක්කෙනත් බොහොම විවේකී වෙලාවක නම් තමන්ගේ ප්‍රශ්න ටික යාගාව කියන්න ගිහලා සමහර විට අලුත් ප්‍රශ්නයක් දාගෙන තමයි නවතින්නේ. එහෙන්දා කල් දැනගෙනනේ සුදුසු වෙලාව දැනගෙන සුදුසු අවස්ථාව ආවම සමහර ප්‍රශ්න අපි කතා කරන්න ඕන. මොකද හේතුව අවුරුදු කීපයක් විඳවපු ප්‍රශ්නයක් ෂණයකින් විසඳ ගන්න පුළුවන් නම් විශිෂ්ටයි. කලබල වෙලා කියලා ඒත් සාමාන්‍යයෙන් ඒක වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයිනේ. නිසා වෙලාව අරගෙනනේ. ඒකට කාලය ආවම ප්‍රශ්න අහන්න ඕන. දැන් සසරින් නිදහස් වෙන්න ඕන, දුකින් ගැලවෙන්න ඕන, අපි දුක් විඳිනවා කියන එක තේරුම් අරගෙන හිටියනේ උපතිස්ස පරිබ්‍රාජකයා සහ කෝලිත පරිබ්‍රාජකයා. ඒ දෙන්න යනවා ගුරුවරු හොයාගෙන දෙපැත්තට යන්නේ. කවුරු හරි දුකින් නිදහස් වෙන්න පාර කියන කෙනෙක් හමු වුණොත් මම ඔබට කියන්නම් ඔබ මට කියන්න කියලා එකඟතාවයක් හදාගෙන යනවා. ඔය අතරතුරේ තමයි අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නේ උපතිස්ස පරිබ්‍රාජකයාට. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගිහි කාල. ඉතින් ඒ වෙනකොට උන්වහන්සේ පිණ්ඩපාතේ වටිනවා. ඉරියව් දැක්කම, ගමන බිමන දැක්කම, ස්වරූපය දැක්කම උපතිස්ස පරිබ්‍රාජකතුමාට හිතෙනවා මේ නම් මොකක් හෝ අවබෝධ කරගත් උත්තමයෙක්. විශාල වෙනසක් තියෙනවා. මේ කෙනා එක්ක මං කතා කරන්න ඕන. හැබැයි එහෙම වුණා කියලා දඩඩි පිටි ගාලේ වෙලාවෙම කතා කරාද නැහැ. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකම් උන්වහන්සේත් එක්ක ගමන් කරලා උන්වහන්සේ ඇවිල්ලා වළඳලා ඉවර වුණාම තමන්ගේ ප්‍රශ්නේ අහනවා. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේගේ ධර්මය මොකක්ද? අන්න නුවණැත්තු ප්‍රශ්න අහන්නේ. නුවණැත්තු තමන්ගේ ප්‍රශ්නයක් අනිත් අය එක්ක කියන්න වෙලාව ගන්නවා. ඒ සුදුසු පරිසරේ එනකන් ඉන්නවා. හැමෝටම නුවණ
ඒ මට්ටමට නෑනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට මහා ප්‍රඥාවන්තයින් වහන්සේලා අතර අගතැන්පත් වුණානේ. හැමෝටම එහෙම හැසිරෙන්න කියලා නෙමෙයි කියන්නේ. නමුත් අපි ගෙදරක හරි පන්සලක හරි ප්‍රශ්නයක් මේ හිතට ආපු ගමන් උත්තර හොයන්න දඟලන්න එපා. ඒක වදයක් මිනිසුන්ට. එකට ඉන්න අයට මහ කරදරයක් ඒක. ප්‍රශ්නයක් ආපු ගමන් ඒක උට උත්තර හොයන්න යන එක. වෙලාව ගන්න. අනෙකටත් අවශ්‍යයි ඔබට අහුම්කම් දෙන්න සමහර විට වෙලාව. ඒ වෙලාව ලැබෙයි. පොඩ්ඩක් ඉවසන් ඉන්න. කතා කරන්න තැන් තියෙනවා. ඒ තැන එනකන් ඉන්න. දුකෙන් වෙන්න පුළුවන්. ඔව් ඒ වෙලාව දුක දරා ගන්න ඕන. ඉවස ගන්න ඕන. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා කියන කොටත් ගහගෙන රණ්ඩු කරගෙන දැන් දුකට හේතුව සමහර විට කතා කරන්න සූදානමින් ඉන්න අනිත් එක්කෙනාගේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් නේද? නෝනා දුක් විඳිනවා මහත්තයාගේ ප්‍රශ්නය. දැන් යත් එක තමයි කතා කරන්න ඕන. මහත්තයා දුක් විඳිනවා නෝනාත් එක්ක. යත් එක තමයි කතා කරන්න ඕන දැන්. හැබැයි එහෙමයි කියලා කටට එන ඔක්කොම නරක වචන ටික කියාගෙන උඩ පැනගෙන අඩි පොළවේ හප්පගෙන දඟලන්න එපා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කියන කල්හිද අර්ථ සහිත වූ මොලොක්කු වචනෙන් කියන්නේ. මොලේ තියෙන එක්කෙනා තමන්ගේ ප්‍රශ්නේ හරි කියන්නේ අර්ථාන්විත මොලොක් මට සිලුටු වචන පාවිච්චි කරලා. හිතට එන කේන්තියට වචන වලින් ගහගෙන ගියොත් උත්තර නෙමෙයි තව දුකකට වැටේ. ඒ කතා කරන එකත් සිහි නුවණින් සංයමයෙන් වචන බොහොම මේ පරිස්සමින් අර්ථාන්විතව මෘදුව මොලොක්ක කතා කරන්න. ප්‍රශ්නේ ලොකු වෙන්න පුළුවන්. එතකොට උත්තරයක් නේ ඕනේ. ඔබට උත්තරයක් ඕන නම් ප්‍රශ්නේ ඇති කරපු එක්කෙනා එක්ක හරි සිහිනුවණින් කතා කරන්න. සංයමයෙන් කතා කරන්න. කටට එන ඔක්කොම ටික කියලා බැනලා ඉවර වෙලා උත්තර ඇහුවට වැඩක් නැහැ. උත්තර හම්බෙන්නේ නැහැ. තව ප්‍රශ්නයක් විතරයි ඉන්නේ. එනිසා බුද්ධිමත් වෙන්න. මේ දේශනා ශ්‍රවණය කරලා ඔබේ ජීවිතේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න මාර්ගය තියෙනවා නේ. මාර්ගය තියෙනවා මෙහි. මෙහි වැඩපිළිවෙල තියෙනවා. කොහොමද කරන්න ඕනි නොකරන්න ඕනි කියලා. දැන් සමහර ප්‍රශ්නවලට උත්තර නැති බවත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ පෙන්වනවා මේ විදියට දැන් දුක තමන්ගේ ශක්තියකින් හරි අනුන්ගේ ශක්තියකින් හරි දුරු කරන්න නොහැකි එකක් නම් ඒක තේරුම් ගන්න කියලා. ඒක තේරුම් ගන්න. මේ ලෝක ධර්මය මට සැප විතරක් නෙමෙයි ගෙනල්ලා දෙන්නේ. ලෝක ධර්මයේ ස්වභාවය තමයි දුකත් ගෙනල්ලා දෙනවා. මේ වෙලාවේ මම එවැනි ලෝක ධර්මතාවට අනුව දුකක් විඳිනවා. හැබැයි ලෝක ධර්මතාවයට අනුව කිසිම සැපක් ස්ථිර නැහැ. එහෙනම් කිසිම දුකක් ස්ථිරක් නැහැ. ඒ විදිහට කියන්නේ අනුන්ගේ ශක්තියකින් හෝ තමන්ගේ ශක්තියකින් හෝ තමන්ගේ දුක තුනී කරගන්න අමාරු වෙලාවට ලෝක ධර්මතාවය ගැන මෙනෙහි කරන්න කියන එක තමයි අවසාන වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. කොච්චර ලස්සන උපදේශනේ. මොනතරම් වටින උතුම් මඟ පෙන්වීම. පයෝජනා කරනවා. මේ වෙලාවේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට නොහැකි වෙච්ච පිරිසට බුද්ධ පුතුන් YouTube නාලිකාවට එකතු වෙලා මේ දේශනාව හෙට උදේ වෙනකොට එය YouTube එකට එකතු වෙනවා. ඒ නිසා අහන්න සලස්සවන්න ඔබේ යාළුවෙකුට හරි. ඊළඟ අහන්න කියන්න. එතකොට ප්‍රශ්නෙට උත්තරේ හම්බුනේ නැතත් අද දේශනාව හරියට ශ්‍රවණය කරපු කෙනෙකුට ප්‍රශ්නයකට උත්තරේ හොයාගන්න විදිය ඒකට මාර්ගයක් සලස ගන්න විදිය ගැන යම් අවබෝධයක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් භද්දහඳුරුන්ගේ ධර්මකින් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් ඔබට අනිවාර්යෙන්ම සොයා ගන්නට ලැබෙනවා.
ඉතින් මං හිතනවා අපේ චින්තක මහත්මයාට ඒ වගේම නාලිකා නෝනට ගණේගොඩ පවුලේ ඒ දෙපළට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඔබ දෙපළ හින්දා ඔබ දෙපළගේ විවාහ සැමරුම ජුනි මාසේ 7 වෙනිදාට යෙදුනේ. 20 අවුරුද්දක් එකට ජීවත් වුණා. එකට දරුවෝ 3 දෙනෙක් ආදරණීයව පුතාලා 3 දෙනෙක් හැදුවා. හොඳ ව්‍යාපාරයක් ඔබ හැදුවා. කාගෙන්වත් මේ ලොකු ධනය ලැබිලා නෙමෙයි. ඔබගේ මව්පියන්ගෙන් ලැබුණු ශක්තිය, ඔබ ගොඩනගාගත්තු දැනුම, කුසලතා, විනය එක්ක ඔබ දෙපළ එකතු වෙලා ලොකු ගමනක් ගිහිලා තියෙනවා. ඉතින් ඒ ගමන තව চিරාත් කාලයක් ගමන් කරන්න, එකට යන්න ඔබ දෙපළට මේ පින්කමේ පින් අනුමෝදන් වන දෙවියෝ ආශිර්වාද කරાવી. තුම් දෙවියන්ගේ ආශිර්වාදය ඔබ දෙපළට බොහෝම ලස්සනට විනයානුකූලව හදන ඔබේ ආදරණීය දරුවෝ 3 දෙනාට ලැබේවා. ඒ වගේම ඔබේ පවුල එකමුතුව one unity නේ, පවුලේ එකමුතුව පවුලේ සමාජිකයෝ එකතු වෙලා ඉන්න එකේ ඒ සියලු දෙනාට, ඒ පවුල් වල අයට, ඒ වගේම HHCO හෙල්මට් නේ ආයතනේ සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදය වේලවා. ලංකාවට, ලෝකයට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා මේ වසංගත තත්ත්වයේ දුරින් දුර වේවා. අපිට මේ වගේ පින් කටයුතු කරගෙන මේ වසංගත කාලේ අපත යන්නේ නැතුව අලුත් භාෂාවක් ඉගෙන ගන්න, අධ්‍යාපනය ලබා ගන්නට ලොකු උපකාරයක් කරන්නේ අපේ සුදම් සායින්හන්සේ ෆුජි සුගත සෙනසුනේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානිත ආධිපත්‍ය හොබවන උන්වහන්සේ. ඒ වගේම මා සමග මට විශාල ශක්තියක් වෙමින් වැඩ සිටින සේනාසනාධිකාරී අපේ සද්ධාවාසායන්හන්සේ, උන්වහන්සේලට ඔබ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. සියලුම දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපේ චින්තක ගණේගොඩ මැතිතුමා නමින්, නාලිකා ගණේගොඩ මැතිණිය නමින් මියගිය සියලු දෙනාටත්, ඒ වගේම one unity සමිතියේ සියලු දෙනා නමින් මියගිය අයටත්, HHCO හෙල්මට් ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයේ නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා. මේ වසංගතයෙන් මියගිය සියලු දෙනාද මේ පින් අනුමෝදන් වී සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු.